right. අද කතා කරන්නේ වැඩිම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩමේ විද්‍යාත්මක අංකණය කියන කොටස. මූලිකව මොකක්ද විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ? විද්‍යාත්මක අංකණයෙන් සංඛ්‍යාවක් ලියනවා කියන්නේ මොකක්ද? කොහොමද විද්‍යාත්මක අංකණයෙන් සංඛ්‍යාවක් ලියන්නේ කියලා බලමු. දැන් කොයි වගේ වෙලාවකටද මේ විද්‍යාත්මක අංකණයෙන් සංඛ්‍යාවක් ලියනවා කියන එක ඕන වෙන්නේ? ඇයි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ? ආවෙඩිය බලන්න. අපි සංඛ්‍යා ලියද්දී කියව ගන්න බැරි තරම් නිකන් කියව ගන්න බැරි නෑනේ. ඔයාලට පුළුවන් නේද? හරිය පන්තිද අපි ඉගෙන ගන්න ඕනේ සංඛ්‍යා කාණ්ඩ කරලා කොහොමද කියවන්නේ කියලා කලාප වශයෙන් වෙන් කරලා ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන කලාපය කියලා වෙන් කරලා ගන්න හැටි අපි දන්නවනේ. රයිට්. දැන් එහෙම දන්න ළමයිගේ මම නිකන් අහන්න. මෙන්න මෙහෙම ලියලා තියෙන සංඛ්‍යාවක් නිකන් අපි කියවමුකෝ බලන්න. right. මේ ලියුව සංඛ්‍යාව නිකන් කියවන්න බලන්න. දැසිර ගන්නනේ. එකපාරටම බෑත් වගේ නේ. right. පළවෙනියට මම IC නේ මතක් කරලා දෙන්නම්. මේ වගේ සංඛ්‍යාවක් අද නිකන් කියවන හැටි දැනන් ඉන්න බෑ. දැන් 9 පන්ති ළමයි 10ට යන්නේ ඉන්නේ නිසා දැනන් ඉන්න ඕනේ. චාටර් වෙන්න බෑනේ මේවා නිකන් කියන්න ගිහිල්ලා නේ. ඔය සමහර මතක ඇතිනේ වසුගේ දවස්වල ඔය එක අය වයසින් කියවන්න ගිහින් එක කෙනා මේ වගේ වට එක විකාර අදහස් කියලා තිබ්බේ අක්තර මෙච්චර ගණන් කියලා බෝඩි ගණන් කියවන්න ගිහින්. right. මේවා ලීසියට කියවන හැටි මූලිකව දරුවෝ අපි පිටිපස්සේ ඉඳන් මේ කිව්වේ එක ස්ථානයේ ඉඳන් මේවා කඩා ගන්න ඕනේ කොටස් තුන වෙන් කරගන්න. ප්‍රණමත් තුන වෙන් කරගන්න. ඔයාලගේ පහසුවට මම වෙනමම කලාප වශයෙන් ලියන්නම්. දෙක වෙනම එහෙනම් 475 වෙනම 850 වෙනම 423 වෙනම. right. මම මේ කරේ සංඛ්‍යා කලාප වශයෙන් වෙන් කරගත්තා. සංඛ්‍යා කලාප වශයෙන් වෙන් කරගත්තා කියන්නේ සංඛ්‍යා 3 ඉස්සරහින් නෙවෙයි පිටිපස්සේ නම් එක ස්ථානයෙන් පටන් ගන්න හැම වෙලාවෙම මේ විදිහට ඔන්න කලාප වෙන් කරා. මේ හම්බෙන කලාපයට අපි කිව්වා ඒකක කලාපය කියලා. මෙයාට කිව්වා දහස් කලාපය කියලා. මෙයාට කිව්වා මිලියන කලාපය කියලා. මෙයාට කිව්වා බිලියන කලාපය කියලා. ඔච්චර කතා කරේ. right. shape එකේ system දැන් මේ කියනවා. මේව කියුවා මේ තියෙන දෙක. මේක විතරක් තිබුත් කියවගත්ත හැකිනේ right. මේක විතරක් තිබුත් 475 ගේ මන් නැහැ. මේක විතරක් තිබුත් 850 ගේ මන් නැහැ. මේක විතරක් තිබුත් 423. නම් සිංහලෙන් කියවුවොත් දෙක අධික තියෙන්නේ. ඊට පස්සේ මේ කලාපය මොකද? මෙයාගේ කලාපය බිලියන. එහෙනම් 2 බිලියන. 2 බිලියන කොට ගැතයි. දැන් 10ේම දෙකක් ගමු 2000යි කියන්නේ නැහැ 2000. අය වගේ දෙක කියන වචනේ ගත්තම 2 බිලියන. එහෙනම් 2 බිලියන 475 තියෙන 475 මිලියන කියන්නේ මොනවද? 475 කියන පස් ඩාටා පන් කියන්නේ 5000 කියන එකට right. ඒ වගේ 475 මිලියන 850 ගණන් තියෙන 850 දහස් නාමික දහස් එන දහස් 423යි. නිකන් මතක් කරේ කොහොමද මේ වගේ කියවන්නේ කියලා. මේ වගේ ලොකු සංඛ්‍යාවක් දීලා තිබ්බොත් නිකන් මම කියන්නේ මේ විදිහේ ලොකු සංඛ්‍යාවක් දීලා තිබ්බොත් නැත්තම් මම තව සංඛ්‍යාවක් ගන්න නිකන් මෙන්න මේ විදිහේ සංඛ්‍යාවක් දීලා තිබ්බොත් එහෙමත් නැත්තම් පට්ට පොඩි සංඛ්‍යාවක් මෙන්න මේ වගේ එකක් දීලා තිබ්බොත් හරිද? මෙන්න මේ වගේ සංඛ්‍යා දීලා තිබ්බොත් මේවා කෙටි කරලා ලියන්නේ කොහොමද? මේ දීලා තියෙන සංඛ්‍යා කෙටි කරලා චූටි කරලා ලියන්නේ කොහොමද? ඒක ලියා ගන්න ක්‍රමයක් අපි හදා ගන්නවා. මෙන්න මෙහෙම. මේ දෙන සංඛ්‍යාව අපි ලියනවා 1යි 10යි අතර ගාණක් විදිහට. දැන් පට්ට සිරානේ මේ ලියලා තියෙන එක ගාණක්වත් 1යි 10යි අතර ගාණක් නෙවෙයි කියලා පේනවනේ නේද? දැන් මේ ගාණ ගත්තත් ටික 10ට වඩා පට්ට වැඩි, මේක පට්ට වැඩි. මේක යකෝ 1යි 10යි අතරනේ කියලා කියන්නේ බයි. බිංදුවයි දශම ගාණක් කියන්නේ එක වෙලා නැහැනේ. එකට වඩා අඩුයි. එකට වඩා අඩුයි. බිංදුවයි දශම ගාණක් කියන්නේ ෆුල් එකක් නෑ ඒක. රයිට්. ඒ කියන්නේ 1යි 10යි අතර නෙවෙයි මේක. මේකක්වත් 1යි 10යි අතර සංඛ්‍යාව නෙවෙයි. මෙන්න මේවා අපි ලියන්න හදනවා
එකයි 10යි අතර සංඛ්‍යාවක් විදිහට right shape එකේ set එක ලියන මාතෘකාව විද්‍යාත්මක අංකණය කියන මාතෘකාව විද්‍යාත්මක අංකණය right මම දෙලින්ම ගානකින් පටන් ගන්නවා මෙන්න මේ විදිහේ ගානක් දීලා තිබුණා 8700 කොයි කඩේ යනකලින් මේ වගේ පොඩි එකක් බලමු shape එක. right 8700. 8700 කිව්වම දන්නව නේද මේක 1.10 අතර ගානක් නෙවෙයි කියන්නේ. මේක ලියමු ඉතින් අපි 1.10 අතර ගානක් විදියට. කොහොමද ලියන්න පුළුවන්? shape එකේ බලන්න. 8700 පටන් ගන්න යටින් මම එනම් මේක ලියුවොත් 8.0 බලන්න 8.7 කියන. වට වැඩක් මම මේ කරේ පළවෙනි සංඛ්‍යාව ගත්තා අරගෙන ඊට පස්සේ නිකන් තිතක් තිබ්බ දශම තිතක් තිබ්බ කැමති නම් බිංදු දාගත්තා හැකි. ඉතින් අගට තියෙන බිංදු වැඩක් නැහැ නේ දශම තිත තිබ්බට පස්සේ. right. එහෙනම් දැන් දශම තිත මෙතනින් තියාගත්තට පස්සේ 8.7 වුණා ගන්න. දැන් 1.10 අතර ගානක් හැදිලා තියෙනවා. හැබැයි මම මෙතනට දරුවෝ සමාන ලකුණක් දාලා ලිව්වොත් මේ විදිහට මේක පට්ට වැරදි කියලා තේරෙනවනේ. දැන් මම කාගෙන් හරි 8700ක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන 8.7ක් දෙනවා. චාටරේ මාර දාට හරි. 1.10 අතර ගානක් විදිහට ලිව්වා. ලියලා මදි මෙහෙම ලියලා මදි මේකෙන් මේක හදාගන්න පුළුවන් කොහොමද කියලා බලන්නත් ඕන. දැන් අපි හදාගෙන තියෙන්නේ හොඳට තේරුම් ගන්න 8.7 කියන. එහෙනම් දශම තිතක් අපි දරුවෝ බලෙන් තිබ්බා මෙතන. අපි දශම තිත දෙක ගන්නට එක්ක කොහොමද මෙතනට තියෙන්නේ? ඇත්ත ගාන හැදෙන්න නම් ඔය දශම තිත මොකද වෙන්න ඕන? ඇත්ත ගානේ සිරාවටම මේකේ තිබ්බ ගාන 8700 හැදෙන්න නම් මෙයාගේ මේ දශම තිත 1යි 2යි 3යි ස්ථාන 3ක් යන්න ඕනේ දකුණු අත පැත්තට. right. දැන් දශම පිළිබඳ දැන් මොන් shape එකකින් set කරනවා. දශම තිත 3ක් දකුණු පැත්තට යන්න නම් මොකද වෙන්නේ? 3ක් දකුණට කියන. දශමයක් එකක් දකුණට යවන්න නම් මොකද කරන්නේ? 10න් ගුණ කරනවා. දෙකක් යවන්න නම් 10යි 10යි ආම්මඩ සිරිසියෙන් ගුණ කරනවා. 3ක් යවන්න නම් 10යි 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 කියන්නේ 10 වරක් 10න් ගුණ කරනවා. එහෙනම් ඇත්ත කතාව 8.7 ගුණ කරන්න ඕනේ 10න් ගුණ කරොත් තමයි මෙයාගේ දශම තිත මෙන්න මෙච්චරක් කියන්නේ. පැහැදිලිද කතාව? දැන් මේ ලියලා තියෙන 8.700 තමයි. වට්ටයි. මම සුදු කරගත්තොත් දශම තිත අනේ ඉතින් මෙතන ඉඳන් ඔන්න 1යි 2යි 3යි කියලා බබාව කියනවා. මෙතන දෙනවා 8.700 ෂෝක් කරා. දැන් විද්‍යාත්මක අංකණයෙන් ලියද්දී වෙන සිද්ධිය තමයි ඔයාලා ලියන සංඛ්‍යාව 1.10 අතර එකක් වෙන්නත් ඕනේ. හරි. ඊට අමතරව මේ ලියන ಗುಣ වෙන්නේ කීයෙන්ද කියලා ලියන එක වෙනවා. මේක අපි ලියන්න ඕනේ 10 බලයක් විදිහට 10 බලයක් විදිහට. එහෙනම් 1000 කියන්නේ දරුවෝ අපි හදාගත්තේ 10 ගුණ කරනවා. ඒකනේ මේ බිංදු තුනක් ආවා. බිංදු ගාන ගණන් කරගත්තා නම් හරි 1යි 2යි 3යි. එහෙනම් 10ේවත් 3ක් තියෙනවා. මේක ලියන්න පුළුවන් 10 තුන්වෙනි බලය. හරිනේ. එහෙනම් අපිට අවසාන පිළිතුරට යන්න පුළුවන් 8.7 ගුණ කිරීම 10 තුන්වෙනි බලය කියලා. පැහැදිලිද සිද්ධිය? right. මෙන්න මේකට තමයි කියන්නේ විද්‍යාත්මක අංකනේ 8700 ලියන විදිහ කියන්නේ. පැහැදිලිද? ඒ කිව්වේ ආපහු ගන්න. 1යි 10යි අතර සංඛ්‍යාවක්. ඔන්න මොකද කිව්වේ? 1යි 10යි අතර. මේක වැදගත් සිද්ධියක් තියෙන 1යි 10යි අතර කියලා කිව්වට ඇත්ත කතාව. 1 වෙන්න පුළුවන් 1 හෝ 1යි 10යි අතර සංඛ්‍යාවක් ඇසුරින් තමයි යන්නේ. 1 කියලා ලියන්නත් පුළුවන්. වැදගත් නෑ. 10 ලියන්න බෑ. මේ 10 අතර කිව්වම 10 ලියන්න බෑනේ. 1යි 10 අතර කිව්වම 1යි 10 ලියන්න බෑනේ ඇත්ත කතාව. හැබැයි මේ කාලේට 1 ගන්න පුළුවන්. එහෙනම් අපි නිර්වචනය ලියගමු. 1 හෝ 1යි 10යි අතර බලයක් sorry සංඛ්‍යාවක් විදිහට තමයි මේක ලියන්න ඕනේ. right. දරුවෝ දාලා ලියා ගන්න ලියලා දැන් ගන්න.
ලියාගෙන කරුවක් දාලා ඕනෑම සංඛ්‍යාවක් එකයි එක හෝ ඊළඟ මෙලියට එක හෝ අයිතන එක ලියලා අල්තන්න එකත් 10ක් 10 එකයි බිඳුව ලියලා අල්තන්න ලියනවා එකත් 10ක් අතර එක හෝ එකක් 10ක් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක ගුණිතයක් ලෙස ලියා දැක්වීම විද්‍යාත්මක අංකණයයි පටගාල දාගන්න මේ 8000 උදාහරණයක් ගන්න දාගන්න දැන් උදාහරණ ගණන් කීපයක් බලමු. ඔයාලා ලියන්න පොඩ්ඩක් කාලා දැන් උත්තර ලියන සීන් එක පැහැදිලිද? සෙට් නැති අය මෙහෙම ලියලා ගන්න. සෙට් නැති අය ඉන්න බෑ ඇත්ත සීන් එක. දශම තිත දරුවෝ පළවෙනි සංඛ්‍යාවට පස්සෙන් තියාගන්න එක ෂේප් එකේ තියාගන්න පුළුවන්. හරි. එහෙම තියාගත්තට පස්සේ බලන්න කොච්චරක් දකුණත පැත්තට යනවද? ස්ථාන ගන්න. 1 2 3 යකෝ 10 3 ඉවරයි කතාව. ඉවරයි. සාහා විද්‍යාත්මක වෙන්නේ උච්චරම තමයි පට්ට ලේසි කොම් පාට් කොටසක්. එනම් පොඩ්ඩක් ඉගෙන ගන්න. මේකේ වැදගත්කම 10 සහ 11 ශ්‍රේණිවල අපි ඉගෙන ගන්නවා ලඝු ගණක දර්ශක හා ලඝු ගණක. දැන් මේකත් 9 පන්ති දර්ශක පාඩම ඉවර වෙච්ච ගමන් ඔබලා තියෙන්නේ ඒකයි අත්ත හේතුව. ලඝු ගණකයක් ලියද්දී ලඝු හොයන්න කලින් දීලා තියෙන සංඛ්‍යාව විද්‍යාත්මක අංකණේ ලියලා තමයි හොයන්න පටන් ගන්නේ. ඒ වෙයි කියලා 10 දී 11 දී බලමු. ඒකේ බේස් එක හොඳට වැටෙන්න ඕනේ. ඒ නිසා දර්ශක කතා ටික ඔළුවේ තියාගෙන මේ තේරෙනවනේ දර්ශක වලදී බල කතා කරේ මේ 10 බලයක් ලියන්න. රයිට්. එතකොට ඕවට සෙට් වෙන්න තමයි මේ වටපිටාව ෂේප් එකේ හදාගෙන යන්නේ. එහෙනම් මේකේ අවබෝධය තියාගෙන මැච් එක කරනවා. රයිට්. මම ගන්න පහක් දාන්න කොට ගාලා ඔයාලා හදන්න. අපි ඊට පස්සේ උත්තර ටික සාකච්ඡා කරමු. උත්තරේ ක්ලියර් ලියන්න ඩිරෙක්ට් ලියන්න උත්තරේ විතරක්. Right. But ලියන උත්තර කොට ගාලා ලියන්න තත්පර 10ක් ලියන්න. What is the part කරන්න අච්චර කාලයක් ගන්න එපා ඔය right බලන්න පළවෙනි සංඛ්‍යාව නිකන් කලබල වෙන්නම එපා
පළවෙනි සංඛ්‍යාව 4නේ. ඊට පස්සේ නිකන් දශම දිත්ත ලියලා ඊටු සංඛ්‍යා ටික ලියාගෙන යන්න. ආසයි නම් බිංදු ටික දාගන්න. මෙලෝ තේරුමක් නැහැ බුම්පාට් වෙනවා සිටිය. කියලා දුන්නානේ දැන් දශම දිත්තේ යකට දශම වලදී කියලා දුන්නානේ දශම දිත්තේ යකට සංඛ්‍යාවක් ඉවරනාට පස්සේ බිංදු කොච්චර කාලයක් වැඩක් නැහැ කියලා අපි භාග වෙන විදිහට බලවනේ. තේරුමක් නැහැ නේද ගාන්නේ පො. උච්චරයිඩිය නවය තයි කළා දාන්නේ. පිස්සු කතා කරන්නේ මොනවා වෙලාවක් තියෙනවනේ මේ බිංදු ටික අයින් කරේ වැඩක් නැති නිසා. right දශම දිත්තේ යකට ඉදිරිය බිංදු වැඩක් නැති නිසා අයින් කරේ. right එහෙනම් 4.9. හරි. මෙතනින් දශම දිත්ත තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5ක් යනවා. ගේමක් මැදුල යන 10යි 5යි කියලා. හරි. ඊළඟ පළවෙනි සංඛ්‍යාව ගන්න තියෙන දශම දිත්ත 7යි දශම. ගේමක් මැදුල යන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඕ 10යි 5 ලියන්න කලින් ඊතර සංඛ්‍යා ටික මෙතනින් දශම දිත්තට පස්සේ ලියලා ඉන්න ඕනේ. එහෙනම් 7යි දශම 5යි 8යි 7 right එයාගේ 10යි 5 වෙනි බලය උත්තර කරනවා ඉවරට ඉවරයි හරිනේ දේවරණේ වෙච්ච බලන්න තුන්වෙනි ගානේ මම ගාන වෙනස් කරලා දීලා තියෙනවා දශම ගානක් දීලා දශම නෙවෙයි මොනවද තිබ්බත් කලබල වෙන්න එපා ගානේ දශම නෙවෙයි මොනවද තිබ්බත් කලබල වෙන්න එපා ඔයාලට කරන්න කිව්වේ පළවෙනියටම මම පළවෙනි සංඛ්‍යාව අරන් ලියා ගන්න එහෙනම් දරුවෝ පළවෙනි සංඛ්‍යාව අරන් ලියාගත්තොත් 6 තියන්න පාඩුවේ දශම දින. ඊතර සංඛ්‍යා ටික ලියන්න 2යි 5යි 3යි. 2යි 5යි 3යි. හරි. මෙතන දශම දින තිබ්බ තැන ඉඳන් අගට යන්න නෙවෙයි දැන් මේ ඔක්කොගේම ටික ඉවරකට යන්නේ. ඉවරකට යන්නේ මොකද්ද? මේ සංඛ්‍යාව ගත්තොත් ඇත්ත කතාව මෙතනින් ඉවර වෙන්නේ. එතන දශම දින උතර බිඳු දා ගන්න පුළුවන්. ඒ කියන්නේ දශම දිනක් තියෙනවා නම් මේක තියෙන්නේ මෙතන. මේක තියෙනවා නම් තියෙන්නේ මෙතන. හැබැයි දැන් මෙතන ඉඳන් මෙද්දී මෙතන නෙවෙයි දරුවෝ දශම ගානක් මේ දින දශම දිනක් තියලා ඉන්නේ. එහෙනම් දශමේ තියෙන තැනට නැත්ත ගාන හැදෙන්නේ. එතකොට දශම මෙතනට ගියොත් වැඩි වෙනවා. එහෙනම් මෙච්චරයි යන්න ඕනේ 1යි යන්න ඕනේ. එහෙනම් උත්තරේ 6.2යි 5යි 3 ගුණ වෙන්න ඕනේ 10 ඒවා එකකින් දරුවෝ 10 පළවෙනි බලෙ මොන කතාවක්ද? පැහැදිලිද? right. ඉවරයි වගේ තමයි ගාන. ඊළඟ එකට යන්න. 3.2යි 5. 3.2යි 5. 3.2යි 5 කියමු. පළවෙනි සංඛ්‍යාව 3. ලියන්නේ නම් ගේමක් නේද 3. ලියන්න දරුවෝ දශම දිත 2යි 5. 2යි 5. දැන් දශම දිත. ගොඩ මෙතන ගියොත් 32යි දශම කියලා වෙනවා. ඒ ඔය විදියම තමයි. ඔය විදියම තමයි. එතකොට උත්තරේ කීයෙන්වත් ගුණ කරන්නේ නැහැ නේ බිඳුවයි කියලා. 1යි. හරි. මේක එකෙන් ගුණ වුණොත් නම් හරිනේ 3.2යි 5 ඒවා එකක් කියන්නේ 3.2යි 5යි. හැබැයි විද්‍යාත්මක අංකණය කියලා කියද්දි මම කිව්වා නේද 1යි 10යි අතර සංඛ්‍යාවක සහ 10යි බලයක් කියලා. කිව්වේ 10යි බලයක් මෙතන අනිවාර්යෙන් තිබිය යුතුමයි තියෙන්න ඕනේ. එහෙනම් කියලා වෙනවා මේ දෙපොත් 10යි බලයක් ලියන්න. මෙතන 10 කීයද ලියන්නේ? තාර්කික විතර නෝලි. ඊට පස්සේ තියරියට යන තාර්කික විතක්කෝ මං කිව්වේ මෙතන ඉඳන් යන ස්ථාන ටික ගණන් කරලා අගේ කොච්චරක් එහාට යනවද කියලා දාන්න. කොච්චරක් දකුණු පැත්තට යනවද? දැන් මෙතනදී දකුණු අත පැත්තට එකක්වත් යන්නේ නැහැ. එකක්වත් යන්නේ නැහැ කියන්නේ කීයක්වත් යන්නේ නැහැ 10 බිඳුවයි. ඉවරයි කතාව. ඔන්න 10 බිඳුවයි බලේ. දැන් තියරියට සෙට් කරමු. තියරිය බලමු. 10 බිඳුවයි කියන්නේ දර්ශක පාඩම ඉගෙන ගත්තා. මොකද ශුන්‍ය දර්ශකය. ඕනම සංඛ්‍යාවක දර්ශකයේ බිඳුවයි නම් දර්ශකයේ බිඳුවයි නම් අර බලය වගේ උඩට ලියන එක 10 බිඳුවෙනි බලය කියන්නේ දර්ශකයේ මේ උඩ තියෙන බිඳුවයි නම් ශුන්‍ය දර්ශකයක් අපි ඉගෙන ගත්තා. මේකේ අදහස 10 නැවත කීවතාවක්වත් 10න් ගුණ වෙලා නැහැ 10 ඒවා මෙතන නැහැ කියලා. ඉතින් අපේ 1යි 3.2යි 5 එක 3.2යි 5 තමයි. අර සිද්ධිය විතරක් ඔළුවේ තියාගන්න එතනින් එහාට හිතන්න එපා. දශම ස්ථානයේ කොච්චරක් දකුණු පැත්තට යනවද? ඒකයි දා 6. ඊළඟ සෙට් 6 right ලියුව දශම දිත දීප මෙතනට දිබ්බේ දරුවෝ දශම දිත කොච්චරක් යන්න ඕනේද බලන්න යන්න කලින් ඊටු සංඛ්‍යා ටික ලියන්න බිඳුනේ තියෙන්නේ කියලා ලියන්න වෙන්න බෑ මේ බිඳුවයි ඒකට පස්සේ අගේ තියෙන එකක් තියෙනවා එහෙනම් ලියන්න ඕනේ බිඳුවයි 5 කියලා පහෙන් දරුවෝ අගයක් තියෙන සංඛ්‍යා ඉවරයි ඊට පස්සේ බිඳු දෙකක් තියෙන ඒක නොලියා ඉන්න පුළුවන් දැන් මෙතන දශම දිත දිබ්බේ අපි යන්න ඕනේ දශම දිත ගාණ ඉවර වෙනවා මේක දශම දිබ්බේ නෑනේ මෙතන තමයි යන්නේ
එහෙනම් 6.05 ගුණ වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 10 ඒවා 4කින් එහෙනම් 10 4 වෙනි පද. මේක ගැටලුවක් ඉන්න පුළුවන් වලට මෙන්න මෙහෙම. මේක ලියන්න බැරිද 6.5 කියන. නිකන් ලියලා බලමුකෝ. ෂේප් එක ලියලා බලමු 6.5 කියන. 6.5 ගුණ කිරීම 10 බලයන් එන්නේ 1යි 2යි 3යි 4යි 10යි 4යි කියන. සුළු කරලා බලමු අර ගන්න හැදෙනවද කියලා. 6.5 තියෙන්නේ. දරුවෝ 10 4කින් කියන්නේ ගුණ කරන්න 4ට 1යි 2යි 3යි 4යි. ඉස්තංගාව 3ක් දාන්න බිංදු 3ක්. එහෙනම් උත්තරේ එන්නේ 65000යි කියලා වුණාම එකක් ඇති. මේක සුළු කරලා බලන්න හැදෙන්නේ 6.05 ගුණ කිරීම 10 4. 6.05 6.05 right 4ක් කියන්නේ 1යි 2යි 3යි 4යි මෙන්න මෙතන හිස්තැන් දෙකක් එනවා. එහෙනම් 60500 කියන්නේ. ඔක තමයි දරුවෝ හැදෙන්න ඕනේ. ඔක නිකන් ඔකනේ දීලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න අගේ තියෙන සංඛ්‍යාවට කලින් තියෙන බිංදුව අයින් කරන්න යන්නේ නැහැ මොකක් කියලා වෙනවා. එහෙනම් මෙහෙමයි ගන්නෙ. නිසා මේ ක්‍රමය වැරදි. කළ යුතු එකම දේ මතක තියාගන්න දීපු එකම දේ. පළවෙනි සංඛ්‍යාව ගත්ත දශම දෙක ලියනවා. ඊට පස්සේ ඉතුරු තියෙන සංඛ්‍යා ඔක්කොම ලියන්න. අගට තියෙන බිංදුව නොලියයිට කමන්නේ දශම දෙකෙන් පස්සේ ඉඳ අගට දැන් පහ තියෙනවනේ පහ තියෙදි මේක අග බිංදුවක් වෙන්නේ නැහැ. පහින් පස්සේ තමයි අගට තියෙන්නේ. මේවා තමයි අග තියෙන්නේ. ඒකවත් සින්නේ කොච්චරයි. අඩුපාඩු දෙනවා නම් නිවැරදි කරගන්න දාගන්න ඕනේ. හරි දරුවෝ යම් ඊළඟ කොටසක දැන් තව දාන්න කරනවා ගන්න. මේ ඔක්කොම පූර්ණ සංඛ්‍යා දික්කේ පූර්ණ දශමය වර්තාව අපි මේවා පූර්ණ සංඛ්‍යා දික්කේ ඊට පස්සේ දශමය වර්තාව මේ ආව කතාවේදී ඔක්කොම අපි ගත්ත එකට වඩා වැඩි සංඛ්‍යාවක්. මේ 3යි කිව්වොත් එකට වඩා වැඩි. එහෙම යන්නේ. දැන් යන්න හදන්නේ එකට අඩු සංඛ්‍යාවක් ගත්තොත් මොනවද එකට අඩු සංඛ්‍යාව? එකට අඩු කියන්නේ ඍණ ගණන් වලට නෙවෙයි යන්නේ බිංදුවයි 1යි අතර සංඛ්‍යාවල ලියන්න අනුමාතෘකාවක් බිංදුවත් ඉලක්කම ලියන්න බිංදුවත් එකක් අතර සංඛ්‍යාවක බිංදුවත් එකක් අතර සංඛ්‍යාවක විද්‍යාත්මක අංකණය right මෙන්න මේක බලන්න මම ලියනවා දරුවෝ 0.5 කියලා හරි මම ගණන් කීපයක් ගන්න පළවෙනිට ඔයාලට සීන් එක සෙට් වෙන්න 0.4යි 3යි 5 0.02යි 4 right මෙඩිකින් කතා කරමු හරි දැන් අපි ඉස්සෙල්ලා විද්‍යාත්මක අංකණයේදී මම පළවෙනියටම කරන්න කිව්වේ මොකද්ද පළවෙනියටම සෙට් වෙන සංඛ්‍යාවන් ලියන්න කියලා මේකෙම ලියුවොත් ලියන්න වෙන්නේ බිංදුව ලියන්න එපා ඒ චාට් එකේ බිංදුව ගන්න බෑනේ මම කිව්වේ 1 හෝ 1.10 අතර සංඛ්‍යාවක් එහෙනම් මේ වගේ වෙලාවලට ඔයාලා කරන්න ඕනේ මම අර ඉස්සරහම තිබ්බ බිංදුව ගන්න ඒක ඉස්සරහම තිබ්බ සංඛ්‍යාව ගන්න කිව්ව එකට බිංදුව නොවන කියලා කැලලක් දැන් එකතු කරගන්න වෙනවා දැන් මේ කොටසට එද්දී අලුතෙන් කොටසක් එකතු වෙනවා එනවා තව කොන්දේසියක් එකතු වෙනවා ඉස්සරහම තිබ්බ එක තමයි ගන්න ඕනේ හැබැයි බිංදුව ගන්න බෑ බිංදුව නොවන මම මෙහෙම කියන්නම් ඔබට අපි කියනවා නිශ්ශුන්‍යයි කියලා ශුන්‍ය නොවන කියලා නිශ්ශුන්‍ය පළවෙනි සංඛ්‍යාව ගත්තාම වැඩි ගොඩ හරියටම ගොඩ යොදනින් යන සංඛ්‍යාවක් නෑ උත්සවම තමයි පාඩමේ අන්තිම කොටසට දැන් බිංදුව නොවන සංඛ්‍යාව ගත්තාම දරුවෝ 5 එහෙනම් 5 right හරි 5
එකයි 10 අතර ගණන් බෙදෙලා පහ පහම තමයි ඉවරයි කතාව. ඕන දශම දිටක් කියලා එකේ බිංදුව දාගන්න පුළුවන්. ඕන නැහැ කොහොමද කරන්න පහම තමයි. පහ කිව්වහම අපි පහට පස්සේනේ දශම දිට තියලා තියෙන්නේ. පහ කිව්වම පහයිනේ. පහ කිව්වම අදහස පහයි දශම බිංදුව කියන එකනේ. රයිට්. දැන් දශම දිට මෙතන අපි තියාගත්තේ. ඌ ඇත්තටම ඉන්න ඕනේ මෙතන. ඒ කිව්වේ දැන් ඉස්සල්ලා නම් ගියේ දකුණු අත පැත්ත. දැන් යන්නේ වම් අත පැත්ත. එහෙනම් මොකද වෙන්නේ? දර්ශක පාඩම කරලා තියෙන ඉත පට්ටලේ සීනේ දැන් ඔයාලා දන්නවා ඉතින් සීනේ දශම දිට එකක් දකුණට ගියා නම් 10යි කො. දෙකක් ගියා නම් 10යිම දෙකක්. right. එකක් වම් අත පැත්තට ආවම ඍණ දර්ශක අනිත් පැත්තට යනවා කියන්නේ 10 ඍණ එකයි. ස්ථාන ගණනක් කරන්න ඍණ 10යි. ස්ථාන ගණන එකයි අනේ ඍණ එකයි ඍණ 10 ඍණ. පහ ගුණ කිරීම 10 ඍණ. right මේකට දෙන්න සෙට් වෙමු. පළවෙනි එක බිංදුව දාපු බිංදුව ගන්න බෑ. නිශ්ශුන්‍ය පළවෙනි සංඛ්‍යාව ගත්තොත් 4 එනම් 4.3යි පහ. right. දශම දිට මෙතන එකක් වමට ගියා වමට ගියා කියන්නේ 10 ඍණ 1යි 1යි යන්නේ 1යි වමට 1යි කරගන්න. හරි. දැන් මම ආය අවස්ථාව වෙනස් කරලා දෙනවා බලන්න. ඉස්සරහට බිංදු දෙකක්ම තියෙනවා. 0.02යි. කලබල නොවන්න සුපුරුදු පරිදි නිශ්ශුන්‍ය පළවෙනි සංඛ්‍යාව ගන්න. ඌ අන්තිමට හිටියක් කරන්න දෙන්නේ නැහැ. ඌ ගන්න වෙනවා. නිශ්ශුන්‍ය සංඛ්‍යාව ගන්න. බිංදු දෙක වැන් මෙහා ගන්න. එහෙනම් උත්තරේ 2.0 කියලා පටන් ගන්න. දශම දිට කරපු මෙතනින් තිබ්බේ ස්ථානේ 1යි 2ක් වමට කියන්නේ එකක් ආවන 10 ඍණ 1. ඌ තව එකක් 10 ඍණ 1. 10 ඍණ 1යි කියන්නේ දෙකක් වෙනවා කියන්නේ 10 ඍණ 2යි. එහෙනම් 2යි දශම පිටිපස්සේ තියෙන සංඛ්‍යා ටික සෙට් කරගන්න දරුවෝ 2යි දශම මෙතනින් දශම තිබ්බේ 7යි ගුණ වෙන්න ඕනේ 10යි ස්ථාන දෙකක් වම් අත පැත්තට ඍණ 2යි. සත්‍ය කතාව. ඉතින් අන්තිමකට නිශ්ශුන්‍ය පළවෙනි සංඛ්‍යාව බිංදුව ඔක්කොම තියෙන 8යි 8 විතර රස කවුරුත් නැහැ. ඕන්න කටයුතු බිංදුව කියලා ඉවරයි. මෙතනින් දශම දෙක තියෙන 1යි 2යි 3යි 4ක් එනවා. right 10යි ඍණ 4යි උච්චරමයි. හරි. දැන් වැඩගත් දේවල් ටික මතක් කරගෙන පොඩි සාරාංශයක් අහගමු. මම ලියාගෙන කලින් මේක අහගන්නවද? හොඳට අහගන්න. දැන් මේ ගත්ත සංඛ්‍යා ටික ලියද්දි සිත් වෙච්ච පළවෙනි කාරණාව තමයි 1 හෝ 1යි 10 අතර සංඛ්‍යාවක් විදිහට ලියද්දි පළවෙනි සංඛ්‍යාව ගන්න ඕනේ පළවෙනි නිශ්ශුන්‍ය සංඛ්‍යාව. බිංදුව නමන පළවෙනි සංඛ්‍යාව. ඒක ඔක්කොටම සෙට් වෙනවා. කලින් කරපුවාට තව සෙට් වෙනවා. මේකටත් සෙට් වෙනවා. එහෙනම් බිංදුව නමන පළවෙනි සංඛ්‍යාව ගන්න. ඒක ක්‍රමයක් තියෙනවා right. ගත්තට පස්සේ ඌට පස්සේ දශම දිට තියාගන්න ඉතුරු ඉලක්ක ටික ඒ විදිහටම ලියන්න. හරි. දශම දිට තිබ්බ තැන ඉඳන් උගේ දශම දිට හිටපු තැනට මුව දකුණට හරි වමට හරි ගෙනියන්න. ඉවරයි නේද? මුව දකුණට නම් යන්නේ. දකුණ නම් අපි දන්නවනේ සංඛ්‍යා රේඛාවේ දකුණ කියන්නේ ධන පැත්ත කියලා. right ධනා කියන්නේ ඉතින් කලින් වගේ ධන දාලා ලියන්නේ නිකන් ලියන 10 2යි 10 3යි නා. වම් අත පැත්තට එනවනම් 10 ඍණ දාලා ඉන ස්ථාන ගණන් කරලා ඍණ 1ද ඍණ 2ද ඍණ 3ද කියන දාන උච්චරය කරා. උච්චරමයි විද්‍යාත්මක අංකණය දාගන්න මේ කොටස. හරි. ඔච්චරේ දරුවෝ මම උගන්වන්නේ. ඔගේ තව කොටසක් තියෙනවා. මේකේ තව කොටසක් තියෙනවා. වැඩේම වෙනවා කතා කරමු. වැඩේම නෙමෙයි මේකේ තව කොටසක් තියෙනවා. විද්‍යාත්මක අංකණයෙන් මේව ලියලා තියෙන සංඛ්‍යාවක් කොහොමද මේ විදිහට පත් කරන්නේ කියලා. මම ඒක ආය අමුතුවෙන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේකෙම ඉස්සලා කොටසේ මම එහෙම පරිවර්තනය කරලා වෙනවා මේ පැත්තට යනවා කියලා මතකයි. ඒක මෙහෙම ගාන දැක්කම මූ 10 ඍණ 1යි නම් මුගේ දශම දිට තියෙන තැනින් ඉඳන් එකක් වමට මේ කරන්න කියන්නේ. ඔකේ මනින් පැටවලට ඔක තර්ක කරලා හදා ගන්න පුළුවන්. ඒ නිසා තර්ක කරලා වණියෙන් හදා. බැරිය තිබොත් ආන්න හෝම්වර්ක් වල 13.2යි 13.3යි දෙකම කළ යුතුමයි අනිවාර්යෙන් කරන්න. හරි.